ඕෂෝ කියන දාර්ශනිකයා වරක් මෙන්න මෙහෙම කියනවා. ඔබ ආදරයේ ඉහළටම යන විට ඔබගේ ජීවිතය වඩා අර්ථාන්විත බවට පත් වෙනවා. ඔබගේ හදවතේ බොහෝ ගීත ගැයෙන්නට පටන් ගන්නවා කියලා. ප්‍රේමණීය අත්දැකීමක් පිළිබඳව සැබවින්ම අසම්මත ප්‍රේමය කොතරම් රසවත්ද කියන එක පිළිබඳව කතා කරන පුංචි කතා වස්තුවක් සාකච්ඡා කරන්නයි අපි සූදානම් වෙන්නේ. එහෙනම් එන්න ප්‍රේමය සැබවින්ම අසම්මතද අසම්මත ප්‍රේමය රසවත්ද කියලා අපි හොයලා බලමු. මේ කතාවේ කතානායකයා තාම අවුරුදු 40ක් නැති වුණාට අවුරුදු 40කට විතර ආසන්න වයසකින් යුක්ත පුද්ගලයෙක්. මෙයාට වයස අවුරුදු 12ක විතර දියණියක් ඉන්නවා. ඒ වගේම පාසල් යන වයසේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. මෙයා විවාහ වෙන්නේ විශ්වවිද්‍යාලයේ දෙවෙනි අවුරුද්දේදී. ඒ වුණාට මේ වෙනකොට යාගේ විවාහ ජීවිතේ නම් ඊතරම් රසවත් නෑ. ඔහුගේ බිරිඳව පේන්නේ ඊටාම පහත් පෙළේ මෝඩ ගැහණියක් විදිහට. ඒ වගේම තමයි බිරිඳ ඔහුට සලකන්නේ කිසියම් ආකාරයකට නොරිසුම් සහගතව. අපේ කතානායකයාගේ නම ගොරොෆ්. මෙයා කාන්තාවන්ට සලකන්නේ අවඥා සහගතව. විශේෂයෙන්ම එයා කියන්නේ කාන්තාව කියන්නේ පහත් జాතියක් කියලා. මේ වැඩි කියන්නේ මේ පහත් జాතියේ නැතුව ගොරොෆ්ට දවස් දෙකක්වත් ඉන්න බෑ. මෙයා විශ්වවිද්‍යාල උපාධිධාරියෙක්. වාග් විද්‍යාව පිළිබඳ උපාධියක් තමයි හදාරන්නේ. ඒ වගේම මෙයා බැංකුවක ඉහළ නිලධාරියෙක් විදිහට සේවය කරනවා. මෙයා විවේකයේ ගත කරන්න යනවා රුසියාවේ යාල්ටාව කියන නගරයට. මෙයා ඉන්නේ රුසියාවේ මොස්කව් වල. ඉතින් මොස්කව් වල ඉඳලා මෙයා යාල්ටාවට ගිහිල්ලා සති දෙකක් විතර ගත වුණාට පස්සේ දවසක් මෙයාට අවන්හල ළඟදී ඉතාම රෝමත් ගෑනු ළමයෙක් මුණ ගැහෙනවා. මේ ගෑනු ළමයාගේ විශේෂත්වය තමයි මෙයා සුදු පාට බලු පැටියෙකුත් අරගෙන තමයි යන්නේ. ඔහු දකින මේ රෝමත් කාන්තාව සිහින් ඒ වගේම උස තරුණියක්. වයස අවුරුදු 20ක විතර. මෙයා අවන්හලේදී මේ තරුණියක් එක්ක ඉක්මනින්ම මිත්‍ර වෙනවා. මෙයා මේ තරුණිය ආහාර ගන්න ස්ථානයේ මේසේ ළඟ වාඩි වෙනවා. එයාගෙන ඉන්න බල්ලා දිහා බලලා මෙයා අහනවා මම මෙයාට මස් කට්ටක් දුන්නට කමක් නැද්ද? එතනින් ආරම්භ වෙන කතාව අවසන් වෙන්නේ මේ තරුණියක් මේ පුද්ගලයා දෙදෙනා මිත්‍ර වීමෙන් හිතවත් වීමෙන් දෙදෙනා ගොඩක් වෙලා කතා කරනවා. ඇය කියනවා ඇය පීටර්ස්බර්ග් නුවර ඉපදිලා සර් කියන නගරේ විවාහ වෙලා ඉන්න කාන්තාවක් කියලා. ඇත්තටම ඇගේ සැමියා රජයේ මොන තනතුරක් දරනවාද කියලා ඇය දන්නේ නැහැ. නමුත් ඔහු ඉතා ඉහළ ධනයක් සහිත ඉහළ පෙළේ පුද්ගලයෙක් කියන එක මේ කතාවේ ප්‍රකාශ වෙනවා. ඇය යාල්ටාවට ඇවිල්ලා තියෙන්නේ සැමියාත් එක්ක විවේකයක් ගත කරන්න. නමුත් සැමියාට යම් අසනීප තත්ත්වයක් නිසා ඔහු තවමත් යාල්ටාවට ඇවිල්ලා නැහැ. ඔහු ඉදිරියේදී එනවා කියලා ඇය ගොරොෆ්ට ප්‍රකාශ කරනවා. ඇගේ නම තමයි ආන්නා සර්ගෙව්නා. ඉතින් එදා ආන්නා සර්ගෙව්නා ගොරොෆ් දෙදෙනා වෙන් වෙලා යන්නේ ඉතාමත් හොඳ මිත්‍රයන් යහළුවන්
විදිය. ආන්නාගෙන් වෙන් වෙලා කාමරේට ආපු ගොරොෆ්ට හරියට නිින්ද යන්නේත් නැහැ. ආන්නව ඔහුට අමතක කරන්න බැරි වෙනවා. ඇගේ හීනියස් දෙතොල් ඔහුට නැවි පේන්න පටන් ගන්නවා. තමන්ගේ හිතගත්ත පුද්ගලයෙක් හරි තැනැත්තියක් ගැන හරි නැවි පේන එක, එයා ගැන හිතන එක ගොරොෆ්ට විතරක් නෙවෙයි, අපි කාටවත් අදාළ දෙයක් නේ. කොහොම වුණත් ගොරොෆ් ආන්නා සේගුණත් එක්ක ඊටාම මිත්‍රශීලී වෙනවා. ඊට සතියකට පස්සේ ඔහු අර අවන්හලේදී ආන්නා සේගුණාට අයිස්ක්‍රීම් අරගෙන දෙනවා, බීම අරගෙන දෙනවා. මේ දෙදෙනා මොනතරම් මිත්‍ර වෙනවාද කියලා කියනවා නම් මොවුන් නැව් තොටට ගමන් කරනවා, වරායට යනවා. වරායේ නැව් වලින් මිනිසුන් බැහැලා එන ආකාරය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගොරොෆ් ඇයට යෝජනා කරනවා ආන්නා සේගුණාගේ කාමරේට යමු කියලා. ඉතින් එදා ඔවුන් දෙදෙනා ආන්නාගේ කාමරේදී සිප වැළඳ ගන්නවා. ඊට පස්සේ දවසක මේ දෙදෙනා ඔරින්දාවේ තියෙන පල්ලියකට යනවා. කොහොම නමුත් ගොරොෆ්ට තේරෙනවා කිසියම් ශෝක ජනක දෙයක් ආන්නා සේගුණා තුළ පවතිනවායි කියලා. ඔය අතර ආන්නාට පණිවිඩයක් ලැබෙනවා සැමියාගෙන් ඔහුට යාල්ටාවට එන්න පුළුවන්කමක් නැහැ. ඇයට ආපසු නිවසට එන්න කියලා. ඉන්පස්සේ මොකද කරන්නේ? ගොරොෆ් ආන්නා සේගුණා පසුවදා දුම්රියපලට ඇරලවනවා. ආන්නා සේගුණා ගොරොෆ්ගෙන් වෙන් වෙලා යන්නේ යනවා. ඉන්පස්සේ ගොරොෆ්ට තවදුරටත් ඉන්නේ හිතෙන්නේ නැහැ. ඔහු තමන්ගේ නගරේ වෙච්ච මොස්කව් වලට යනවා. ඔහුගේ ජීවිතය සාමාන්‍ය ජීවිතයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එදිනදා වැඩ කටයුතු කරනවා, දරුවන් පාසලට රැගෙන යනවා. මේ මොන වැඩ කටයුත්ත කළත් ගොරොෆ්ගේ හිතට නිසි සැනසීමක් ලැබෙන්නේ නැහැ. මොකද ඔහුට වරින් වර ආන්නා සේගුණා මතක් වෙනවා. තමන්ගේ ප්‍රේමය ගැන, මේ අලුත් රහසිගත ප්‍රේමය ගැන කතා කරන්න උවමනා වෙනවා කායික හරි. ඒකට සුදුසු කෙනෙක් ඔහුට මුණ ගැහෙන්නේ නැහැ. වරක් තමන්ගේ මිත්‍රයෙක් එක්ක මේ ගැන කතා කරන්න හිතනවා. නමුත් මිත්‍රයා කතා කරන්නේ සාමාන්‍ය දේවල් ගැන. ඔහුට මිත්‍රයාත් එක්ක තරහක් එනවා. ඔහු මිත්‍රයාව අතහැරලා ආපහු නිවසට එනවා. කොහොම නමුත් ගොරොෆ්ට තමා බලන තැන පේන්නේ ආන්නා සේගුණාගේ රූපය. එන්නේ ඇගේ කනහඬ, දැනෙන්නේ ඇගේ සුවඳ. ඉතින් ගොරොෆ්ට තවදුරටත් ආන්නා සේගුණාව ගොරොෆ් කියන්නේ මේ වෙනකොට කාන්තාවන් ගණනාවක් ඇසුරු කරලා ඔවුන් අතර දුක්කේ. ඔහු හිතනවා ආන්නා සේගුණා පිටම මතක කරගන්න පුළුවන්. මොනවා මොහේ ඔහුට ඇයව අමතක කරන්න බැරි වෙනවා. ඔහු දැඩි කලකිරීමට වේදනාවට පත් වෙනවා. දෙසැම්බර් මාසේ නිවාඩුවට ඔහු තීරණය කරනවා ආන්නා සේගුණාගේ නගරයට යන්න ඕනේ කියලා. ඔහු නගරයට ගිහිල්ලා හෝටලයක නතර වෙනවා. ඔහු දකිනවා දුම්රියපලේදී එක්තරා නාට්‍යයක් එදා හවස වේදිකාගත වෙනවා පළමු වතාවට කියලා. කොහොම නමුත් ඔහු ආන්නා සේගුණා ගැන හෝටලේ සේවකයෙකුගෙන් විස්තර හොයාගෙන ඇගේ නිවසට යනවා. ඇගේ නිවස ඉදිරිපිට යකඩ වැටක් සවි කරලා තියෙනවා. ඔහු සෑහෙන වෙලාවක් මේ විශාල දුඹුරු පාට යකඩ වැට දිහා බලාගෙන ඉන්නවා. වරක් මහලු කාන්තාවක් ගෙයින් එළියට එනවා. ඇය පිටිපස්සේ දුවගෙන අර පුංචි බල්ලක් දෙනවා. ඔහුට බල්ලාගේ නම මතක නැහැ කතා කරන්න. ඔහු ආපහු හැරිලා හෝටල් කාමරයට එනවා. ඔහු හවස් වෙනකම්ම නිදා ගන්නවා. ඔහු නැගිටලා කල්පනා කරනවා මොකක්ද මම දැන් කරන්න කියලා. අන්න එතකොට තමයි ඔහුට මතක් වෙන්නේ උදේ දැක්ක දැන්වීම. සමහර විට ආන්නා සේගුණා මේ නාට්‍ය බලන්න ඒ කියලා හිතනවා. ඒ නිසා හවස ඒ නාට්‍ය බලන්න නාට්‍ය ශාලාවට යනවා. දැන් ආන්නා සේගුණා ඔව් ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට මෙන්න එනවා ආන්නා සේගුණා සහ ඇගේ සැමියා. මේ දෙදෙනා තුන්වෙනි බේලියේ
වාඩි වෙනවා. ආන්නාසයගේ උණයි තාම සුරුපී විදියට මේ වෙලාවේ ඔහුට පේනවා. නමුත් ඇගේ සැමියා පදක්කම් පැලඳගෙන තට්ටේ පොඩ්ඩක් යන්තමින් තියෙන කිසියම් වැදගත් පෙනුමක් තියෙන පුද්ගලයෙක් කෙනෙක් ඔහු දකිනවා. ඔහුට ඉවසිල්ලක් නැහැ මේ නාට්‍යයේ පළවෙනි විවේක කාලය දෙනකම්. ඒ විවේක කාලය දුන්නාම ආන්නාගේ සැමියා දුම්පානය කරන්න එක්තරා පැත්තකට යනවා. ඔය වෙලාවේ ගොරොෆ් ආන්නාසේගේ ඉදිරියට ගිහිල්ලා හිට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මේ වගේ දවසක් අපට දැක ගන්න ලැබෙනවා. අයියෝ ඔයා මාව බය කළ ඇති. මම බයෙන් නොමැරුණා විතරයි. ඇයියෝ ආවේ? අනේ මම දුක් විඳින තරමක්. හැම තිස්සෙම මම හිතන්නේ ඔයා ගැනමයි. මම ජීවත් වුණේ ඔයා ගැන හිතමින්. මට ඒව අමතක කර දමන්න උවමනා කළා. ඉතින් ඇයියෝ ආවේ? ඉතින් ඉන්පස්සේ ආන්නාසේගෙන පොරොන්දු වෙච්ච විදිහටම ඔහුව බලන්න මොස්කෝව වලට එනවා. මාසෙකට දෙකකට සැරයක් ඔවුන් දෙදෙනා රහසිගතව මොස්කෝව නගරේ හෝටල් කාමරයකදී මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණු වෙලාවට ඔවුන් දෙදෙනා වැළඳ ගන්නවා, අඬනවා, රණ්ඩු වෙනවා, ආයෙත් යාළු වෙනවා. මේ විදිහට ඔවුන්ගේ රහසිගත ප්‍රේමය ගලාගෙන යන්න පටන් ගන්නවා. දවසක් ගොරොෆ් ආන්නාසේගේ උනා රැඳී ඉන්න කාමරයට ගියපු වෙලාවේ ඔහු ඇයව වැළඳ ගන්න වෙලාවේ ඔහු දකින්න ඉදිරිපස්ස තියෙන කැඩපතින් කණ්ණාඩියෙන් ආන්නාසේගේ උනාගේ රූපයක් තමාගේ රූපයක් ඔහුට පේනවා. ආන්නාසේගේ උනාගේ තරුණ රූපයක් තමාගේ කෙමින් වයස්ගත වෙන ඉදී යන කොණ්ඩේ සහිත මුහුණක් ඔහුට පේන්න පටන් ගන්නවා. ගොරොෆ් හිතනවා ඔහුට මේ ප්‍රේමය නිසා කොතරම් උත්තේජනයක් උද්වේගයක් ඇති වෙලා තියෙනවාද කියලා. ඔය වෙලාවේ චෙකෝෆ් කියනවා ගැහැණුන්ට පෙනෙන්නේ ඔවුන්ගේ නියම ස්වරූපේ නෙවෙයි ඔවුන් දකින්න කැමති ස්වරූපේ කියලා. කොහොම නමුත් ගොරොෆ්ට ඔහුගේ සැබෑ ප්‍රේමය මුණ ගැහෙනවා. ඔහු වයස්ගත වෙන්න පටන් ගැනීමත් එක්ක කතාව අවසන් වෙන්නේ ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නවා අපි දැන් මොකද්ද කරන්න කියලා. හැබැයි ඒකට නිශ්චිත උත්තරයක් නැහැ. ඔවුන් රහසිගතව මාසයකට වතාවක් දෙකක් මුණ ගැහෙනවා ඇරෙන්නට ඔවුන්ට ඒක සමාජයට විවෘතව පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. දැන් මේ කතාව අවසන් වෙන්නේ නිශ්චිත අවසානයක් නැතිව. ඇයි එහෙම වෙන්න හේතුව? චෙකෝෆ්ගේ කතා හැම එකකම වගේ අපිට දකින්න හම් වෙන විශේෂ ලක්ෂණය තමයි නිශ්චිත අවසානයක් නැහැ. ඒකට හේතුව තමයි අපේ ජීවිතේට නිශ්චිත අවසානයක් නැහැ. ඒ නිසා චෙකෝෆ් ඔහුගේ හැම කතාවක්ම නිශ්චිත අංග සම්පූර්ණ අවසානයකින් තොරව තමයි අවසන් කරලා තියෙන්නේ. දැන් මේ කතාවේ අන්තර්ගතය පිළිබඳව කතා කළොත් මෙතන තියෙන අසම්මත ප්‍රේමයක්. ගොරොෆ් වැඩිමහල් ආන්නාසේගේ උන තරුණයි. දැන් අපේ සමාජය තුල ගත්තොත් එහෙම මේක දැඩි වරදක් විදිහට තමයි සැලකන්නේ. නැත්නම් අසම්මත ප්‍රේමයක් විදිහට තමයි සැලකන්නේ. නමුත් ඇත්තටම අපි කතා කළොත් ප්‍රේමයට අසම්මත බවක් තියෙනවා. ඒක අසම්මත වෙන්නේ බාහිර සමාජයේ බලාගෙන ඉන්න මිනිසුන්ට මිසක පෙම් කරන අයට නෙවෙයි. චෙකෝෆ් මේ කෙටි කතාව ලියුවේ ලියෝ තෝල්ස්තෝයිගේ එනා කැරනිනා කියන නවකතාවට ප්‍රතිඋත්තරයක් විදිහට කියලා විචාරකයෝ කියනවා. එනා කැරනිනායකයේදී වෙන්නේ එනා තමන්ගේ අසම්මත ප්‍රේමයට දඬුවමක් විදිහට සියදිවි හානි කරගන්නවා. නමුත් චෙකෝෆ් කියන්නේ ඒක සියදිවි හානි කරගන්න තරම් ප්‍රබල කාරණාවක් නෙමෙයි කියන එක. ඒක ජීවිතයේ එක්තරා පරිච්ඡේදයක්, එක්තරා අත්දැකීමක් කියන එක චෙකෝෆ් අපිට කියනවා. තෝල්ස්තෝයි අසම්මත ප්‍රේමය පාපයක් විදිහට දකිනකොට චෙකෝෆ් ඒක ජීවිතයක ස්වභාවයක් විදිහට අපිට පෙන්වලා දෙනවා. කොහොම නමුත් මේ කතාවේ තව දෙයක් අපිට ජනිත වෙනවා. ගොරොෆ් ඉන්නේ අසහනී. ආන්නාසේගුණා ඉන්නේ අසහනී. දෙදෙනාම විවාහ වුණාට දෙදෙනාටම අවශ්‍ය ප්‍රේමය ඔවුන්ගේ විවාහ සංස්ථාව තුළින් ලැබෙන්නේ නැහැ.
එකිනෙකා මුණ ගැහෙනවා. ගොරෝෆ් ආන්නාසගේ උනා සමග මුහුදු වෙරළට යනවා. ගංගා එළදොලගෙන මුහුදගෙන වලාකුළුගෙන කුරුල්ලන්ගෙන මිනිසුන් ගැන කතා කරනවා. අන්න එකිනෙකාට වුණ ආදරය කරන්න පටන් ගන්නවා. එකිනෙකාගේ අදහස් ගැළපෙන දෙදෙනෙක් මුණ ගැහෙන අවස්ථාව. එතන තමයි සැබෑ ප්‍රේමය උත්පාදනය වෙන්නේ. අනිත් කාරණේ තමයි මිනිස්සු තමා යමක් ලබා ගන්නකම් දැඩි කැපකිරීමක්, දැඩි වෙහෙසක්, දැඩි මහන්සියක් දරනවා වුණත් ඒ දේ අත්පත් කරගත්තාට පස්සේ ඒක සාමාන්‍යකරණය වෙන්න පටන් ගන්නවා. ගොරෝෆ් ඔහුගේ බිරිඳ විවාහ කරගන්නේ විශ්වවිද්‍යාලයේ දෙවෙනි අවුරුද්දේ. නමුත් ඔහුට මේ වෙනකොට බිරිඳ රසවත් චරිතයක් බවට පත් වෙන්නේ නැහැ. ආන්නා සෙගෙවුනා එයාගේ ස්වාමි පුරුෂයා විවාහ කරගත්තේ අකමැත්තෙන් කියලා කොහෙවත් කියවෙන්නේ නැහැ. නමුත් ඒ වෙනකොට ඇයට ඔහුව 16ක් විදිහට පේන්න පටන් ගන්න තියෙනවා. ඒ අතර ගොරෝෆ් සාන්නාසගේ එකිනෙකාට ලං වෙනවා. ඒ ලං වුණාට පස්සේ එකිනෙකාගේ ආදරය ගැන ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රේමය කියන එක පුදුමාකාර දෙයක්. ඒ අත්පත් කර ගන්න අතුරු තියෙන නොයිවසිල්ල අත්පත් කර ගැනීමෙන් පසුවත් පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි වටින්නේ. නමුත් යමක් අත් කර ගන්න තියෙන ආශාවම ඒ දිගින් දිගට පවත්වා ගැනීමේදී අපි තුල නැහැ කියන එක මේ කතාවේදී අපිට පෙන්වනවා. අනිත් එක තමයි ප්‍රේමයට ජාතිය, කුලය, වයස මේවා අදාළ වෙන්නේ නැහැ කියන එකක් මේකෙදී පෙන්වලා දෙනවා. අනිත් කාරණාව තමයි මිනිසුන් විවාහ වෙලා කාලයක් ගත වෙනකොට ඔවුන් හිස් වෙන්න පටන් ගන්නවා. ඒයි ඔවුන් බලාපොරොත්තු වෙච්ච ප්‍රේමය ඔවුන්ගේ ජීවිතයට ළඟා වෙන්නේ නැහැ. ඔවුන් බලාපොරොත්තු වෙච්ච සුන්දරත්වය ඔවුන්ගේ ජීවිතයට ළඟා වෙන්නේ නැහැ. අන්න එතකොට ඔවුන් උත්සාහ කරනවා ඒ නොලැබෙන ප්‍රීතිය, නොලැබෙන සතුට, නොලැබෙන නිදහස, නොලැබෙන සොම්නස හොයාගෙන යන්න. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. ඔන්න ඔය විදිහට ලෝකේ තාම ප්‍රසිද්ධියට පත්වෙච්ච ඇන්තන් චෙකෝෆ්ගේ බල්ලා කැටුව යන කාන්තාව කියන කෙටි කතාව පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් තවත් කලාකෘතියක් එක්ක අපි ඊළඟ වැඩසටහනේදී හම්බ